හරි මේ තියෙන්නේ 2011 බලන්න මේකේ ඔව් 8වෙනි ප්‍රශ්නේ කරගන්න පුළුවන්ද කියලා රවුටර් එක ගැන අහලා තියෙනවා. බලන්න උත්තරේ මොකක්ද කියලා. දැන් මේවට ලකුණු වෙලාව හම්බෙන්නේ විනාඩි 2යි ළමයි. 4:38යි. එතකොට 4:40 වෙනකොට මට උත්තරේ එවන්න. right හැමෝම try කරන්න. අටවෙනි ප්‍රශ්නේ ඔව් ළමයි මොකක්ද උත්තරේ? විනාඩි 2 ඉවරයි ළමයි. ඔව් ළමයි 8වෙනි ප්‍රශ්නෙට උත්තරේ ළමයි මාව පැහැදිලිව ඇහෙනව නේද ඔය පැත්තට? නුවන් හොඳයි අපි බලමු නුවන්. අනිත් අය නුවන් උත්තරේ වුණා. අනිත් කට්ටිය ඔව් දිල්ෂාන් කුසල් සංදීප්ත තරිඳු දැනට තේරෙන පමණින් උත්තරයක් දෙන්න ඕනේ. මෙන්න මේකයි වෙන්නේ ඇති කියලා තියෙනවා. ඔයගොල්ලන්ගේ මතකයේ හැටියට.
තරින්දු ඕකේ බලමු. අනිත් අය කුසල් මොකක්ද උත්තරේ? දිල්ෂාන්, සංදීප්තා, හරි නෝන් අපි බලමු. කෝ අනිත් අය? කුසල් මාව ඇහෙනව නේද? රයිට් ඕකේ. සංදීප්ත මාව ඇහෙනවද? දිල්ෂාන් මාව ඇහෙනවද? දිල්ෂාන් මාව ඇහෙන්නේ නැද්ද ඔය පැත්තට? සංදීප්තා දිල්ෂාන් පොඩ්ඩක් ඉන්න ළමයි මේ දිල්ෂාන්ටයි සංදීප්තටයි කමියුනිකේට් වෙන්නේ නැද්ද දන්නේ නැහැ ඒක ඇත්තට. අපිට කියන මම කතා කරලා බලන්න. මට ඇහෙන්නේ නැහැ දිල්ෂාන්. රයිට්. කමක් නැහැ. මට උත්තරේ එවන්නකෝ දිල්ෂාන්. උත්තරයක් එවන්නකෝ. ඔයා කියවලා බලන්න. සර් දැන් ඇහෙනවද සර්? දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා දිල්ෂාන්. හරි සර්. මේ Wi-Fi එක කනෙක්ෂන් නැති වෙනවා සර්. රයිට් කමක් නැහැ. ඔයා මේ chat එකේ උත්තරේ එවන්න දිල්ෂාන් මම. අවුලක් නැහැ. කියවලා උත්තරයක් එවන්න දිල්ෂාන්.
right. තිල්ෂාන්ටයි සංදීප්තටයි මට හිතෙන්නේ කමියුනිකේෂන් ගැටලු තියෙන නිසා අපි කතා කරමු. හරි මේක 8 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ පරිගණක ජාලයක රවුටර් එක ප්‍රධාන කාර්යය වන්නේ right එතකොට පළවෙනි උත්තරය අහලා තියෙනවා ජාලයේ සියලුම සත්කාරකීන්ට host සත්කාරකීන් කියන්නේ host වලට දත්ත මලු packets විකාශය කිරීම. එතකොට ජාලයේ ඉන්න right okay සංදීප්ත දුව මම කියන එක ඇහෙනවා ඇති දුව 8 වෙනි ප්‍රශ්නේ කියවලා අපි දැන් MCQ කතා කරගෙන යන්නේ දුව ප්‍රශ්නේ කියවලා උත්තරේ වණ්ඩ right හරි එතකොට මේකේ මුලින්ම කතා කරලා තියෙනවා ජාලයේ සියලුම සත්කාරකයන්ට දත්ත මලු විකාශය කිරීම ඔය වැඩේ කරන්නේ කවුද රවුටර් එක නෙවෙයි switch එක හරි hub එක හරි central device එක right ඒගොල්ලෝ තමයි switch එකට හරි hub එකට හරි data packet එක ආවම අදාළ data packet එක අදාළ host එක ගාවට යවන්නේ hub එක හැමෝටම යවනවා switch එක අදාළ එක්කෙනාට යවනවා එතකොට ඒක නිසා එක නෙවෙයි මෙතනදී උත්තරේ වෙන්නේ right ඊළඟට දෙකේ තියෙනවා අහිතකර ක්‍රියාකාරකම් පිළිබඳ ජාලය නියාමනය කිරීම මේ ගොඩක් වෙලාවට ෆයර්වෝල් එකෙන් කරන්නේ ගිනි පවුර පාවිච්චි කරලා right මේක හබ් එක හරි ස්විච් එක හරි පළවෙනි කාර්ය සිද්ධ කරන්නේ right ලැබූ සංඥා ඉහළ බලයකින් සම්ප්‍රේෂණය කිරීම මේක දැන් අපේ සිලබස් එකේ නැහැ මේකට අපි පාවිච්චි කරනවා රිපීටර් එකක් ජාල දෙකක සත්කාරකයන් සංනිවේදනය සඳහා ඉඩ ලබා දීම. මෙන්න මෙයා තමයි රවුටර් එකකින් සිද්ධ කරන දේ. රවුටර් එකක් සාමාන්‍යයෙන් තියෙන එකිනෙකට වෙනස් ජාල දෙකක් කමියුනිකේට් කරගන්න. තමයි විනාඩියක් දෙන්න. හරි ඊළඟට වෙනු විවිධ ජාල භාරය සන්තුලනය කර ගැනීම ඉඩ සැලසීම load balancing කියන එක router එකක් කරන වැඩක් නෙවෙයි right load balancing වලට devices ගොඩක් උමනා වෙනවා ඒක internet service provider ගේ පැත්තටත් අයිති වෙනවා right ඊළඟට අපේ switch එක hub එක manage කරගන්න දේවල් වලටත් ඒක අයිති වෙනවා ඒක නිසා ඒක router එකේ ක්‍රියාවක් විදිහට අපි අරගන්නේ නැහැ නිසා හතර තමයි මේකේ උත්තරේ විදිහට අපිට අරගන්න තියෙන්නේ. හරි ගොඩක් කට්ටිය 4 කියලා උත්තරේ දීලා තිබුණා. ඔව් කුසල් ක්ලියර් නේද? නුවන්ටත් ක්ලියර් නේද? නුවන් පස්සේ උත්තරේ දීලා තිබුණා හරි එක. right. හරි. හරි ඊළඟට ඔව් මෙන්න මේක බලන්න 17 වෙනි ප්‍රශ්නේ 18 වෙනි ප්‍රශ්නේ 19 වෙනි ප්‍රශ්නේ 17 18 19 එතකොට විනාඩි 2 ගානේ විනාඩි 6යි තුනටම උත්තරේ වන්න බලන්න
4:54 ළමයි වෙලාව. 5ට අපි ඩිස්කස් කරමු.
තර්දු 17 වෙනි ප්‍රශ්නෙට උත්තරේ හරි. නුවන් 17 වෙනි ප්‍රශ්නෙට උත්තරේ හරි. හොඳයි. ළමයි දැන් විනාඩි 6 ගිහිල්ලා ඉවරයි. right. ඒක නිසා දැන් වෙලාව ගැනත් නිතරම ඔළුවේ තියාගන්න. right. විනාඩි 2යි අපි MCQ එකකට වේදම් කරන්නේ. දෙකක් උපරිම 2මාරක් කියලා ඔළුව හදාගන්න එපා ළමයි. පැයක් තියෙනවා ප්‍රශ්න 50නේ කියලා. පැය දෙකක් තියෙනවා ප්‍රශ්න 50නේ කියලා. විනාඩි 2 කියන තැනට ඔළුව හදාගන්න. අනිත් අය ඔව් තරිඳු ඒක තමයි උත්තරේ. නුවන් ඔව් 18 හරි 19 වැරදි නුවන්. 19ට එන්නේ ඒක නෙවෙයි උත්තරේ. හරි 17 වෙනි ප්‍රශ්නේ මම දැන් කරන්නම්. බලන්න හදාගන්න බැරි වෙච්ච අය. right මේකේ කියලා තියෙන්නේ IP address එකක් දීලා තියෙනවා 192.248.87.3. ඊට පස්සේ අනුජාල වසනයක් දීලා තියෙනවා 255 255 255 224. මෙම ජාලයට සත්කාරකයන් කී දෙනෙක්, ඒ කියන්නේ host කීයක් ඍජුවම සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා අහන. ඒතර host ගාන හොයාගන්න පුළුවන්. අපිට මේ IP address එකේ host ID එකේ bits ගාන හොයාගත්තා නම්. ඒතර host ID එකේ bits ගාන හොයන්න අපිට මේ subnet mask එක විතරක් ප්‍රමාණවත්. මොකද subnet mask එක දිග ඇරියම
එක ඒවා වැටලා ඉවර වෙන තැන කියලා කියන්නේ net id එක ඉවර වෙන තැන. ඊට පස්සේ තියෙන්නේ බිංදුව වලින් ඉන්ඩිකේට් කරන්නේ host එක. එතකොට 255 කියලා කියන්නේ එකේ වටක්. ආයි 255 කියලා කියන්නේ එකේ වටක්. ආයි 255 කියලා කියන්නේ එකේ වටක්. 224 කියන්නේ මොකද්ද? 128යි 64යි 192යි 32යි 224යි. ඊට පස්සේ තමයි බිංදු තියෙන්නේ. ඔය කියන විදිහට මේ බිංදු පහ තමයි අයිති වෙන්නේ host එක පැත්තට. මේ ටික ඔක්කොම net id එක. ඒක නිසා host id එකේ bits 5යි. ඒ කියන්නේ 2/5 වෙනි බලය අඩු කිරීම 2 කියන එකෙන් අපිට පුළුවන් host ගාන හොයාගන්න. මොකද host id එක 2 බලයක් විදිහට අරගෙන ඒකෙන් 2ක් අඩු කරාම තමයි number of host කියන එක එන්නේ. ඔයගලගේ දෙවෙනි සමීකරණය. તો 2/5 වෙනි බලය 32යි. 32න් 2ක් අඩු වුණාම 30යි. 3 තමයි උත්තරේ. right? තරිඳු නෑ. 19ට ඒක නෙවෙයි තරිඳු උත්තරේ. 18 අහලා තියෙනවා 5 කිලෝමීටර්ස් දුරක් ආවරණය වන පරිදි අධිවිභේදන වීඩියෝවක් සම්ප්‍රේෂණය කිරීම සඳහා වඩාත් සුදුසු මාධ්‍ය කියලා අහලා තියෙනවා. දැන් කොඑක්සියල් ගන්න බෑ. කොඑක්සියල් සාමාන්‍යයෙන් කමියුනිකේට් කරන්න පුළුවන් වෙන්නේ උඩරිම මීටර 100ක් විතර වගේ. sorry twisted pair. කොඑක්සියල් පැත්ත ගත්තොත් සාමාන්‍ය මීටර 300ක් 500ක් අතර වගේ කමියුනිකේෂන් එකක් තියාගන්න පුළුවන්. ඊට එහා ඒක කමියුනිකේට් කරන්න දෙන්නේ නැහැ. මේ ඕපන් වයර්ස් කියලා කියන්නේ මුල් කාලයේදී සංනිවේදනය සඳහා පාවිච්චි වෙච්ච බොහොම අඩු දුරක් කමියුනිකේට් කරගන්න පුළුවන් ඒවා. එතකොට ඒවත් මේ ට්විස්ටඩ් පෙයාර් තරම්වත් මේ ඕපන් වයර්ස් කියන එක කේපබල් නැහැ. හැකියාවන් වලින් යුක්ත වෙන්නේ නැහැ. රේඩියෝ තරංගයි ප්‍රකාශ තන්තුයි ගත්තම දෙන්නටම විශාල දුරකට data එකක් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි high definition video එකක් කියලා ගත්තම high definition video එක කියලා කියන්නේ ගොඩක් resolution වැඩි, capacity එකෙන් වැඩි ලොකු දත්ත ප්‍රමාණයක්. right? දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට රේඩියෝ තරංග අපි පාවිච්චි වෙන්නේ FM තරංගවල සංනිවේදනය සඳහා. ඒක නිසා මේකට වඩාත් සුදුසු ප්‍රකාශය වෙන්නේ නැත්නම් වඩාත් සුදුසු මාධ්‍ය වෙන්නේ fiber optics කියන කෙනා. right? 19 ඔයගලන්ට OSI layer එක මතක තියෙන්න ඕනේ. right? OSI layer එකේදී transport layer එකෙන් තමයි මේ flow control කියන එක සිද්ධ කරන්නේ. right? එතකොට ඔය විදිහට තමයි 17 18 19 කියන තුන් දෙනාට උත්තර ලැබෙන්න තියෙන්නේ. දැන් 2011 පේපර් එකේ ප්‍රශ්න 5යි. right? 2012 පේපර් එක පැත්ත බැලුවත් ප්‍රශ්න 5ක් විතර වගේ තමයි තියෙන්නේ. අපි 2012 නුත් ටිකක් බලමු. මේක ලියා ගන්න අවශ්‍යයි ඉන්නවනම් ලියා ගන්න කැල්කියුලේෂන් එක මම විනාඩියක් විතර දෙන්නම්. ඊට පස්සේ අපි 2012 දේවල් ටිකට ගිහිල්ලා බලමු. හරි මම මේ ටික මකනවා ළමයි.
right 2012 පේපර් එකේ ඔව් 6 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ නම් ටක් ගාලා උත්තර දෙන්න පුළුවන් එකක් මතක නම් තප්පර දෙකක්වත් යන්නේ නැහැ උත්තර දෙන්න 6 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ විනාඩි 4ක්ම ගන්න එපා ළමයි. ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්න කියලා කියන්නේ ඕගොල්ලෝ හරි විදිහට පොයින්ට් එක දන්නවනම් ප්‍රශ්නේ කියවලා නිකන් උත්තරේ ගහන්න තියෙන ප්‍රශ්න. මේ වයින් තමයි ඔයගලන්ට වෙලාව ඉතිරි වෙන්නේ. දැන් අමතක නම් පොතෙන් හරි රිෆර් කරන්න ළමයි. හොයලා කියන්න ඕගොල්ලෝ හොයලා කියනවා කියන්නේ මේ මොමන්ට් එක ඉගෙන ගන්නවා කියන එක. හය වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ. නුවන් 6 වෙනි එක හරි 8 වෙනි එක වැරදි. කුසල් 6 වෙනි එකට නම් උත්තරේ එව්වේ 6 වෙනි එකටද නැත්නම් 8 වෙනි එකටද? නුවන් 8ට හරි කුසල් 6ට හරි උත්තරේ. ඔව් තරිදු 6ට හරි උත්තරේ. හරි 6 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ DHCP හැකුළුමෙන් අදහස් වෙන්නේ DHCP කියලා කියන්නේ Dynamic Host Configuration Protocol. ඒකයි මම කිව්වේ DHCP කියන එකේ නම දන්නවා නම් මොකද්ද දිගහැරුම කියලා. කියවල ඉවරුණා උත්තරේ හෙව්වා ගැහුවා. right
එතකොට මේකට උත්තරේ වෙන්නේ දෙවෙනි එක. Dynamic Host Configuration Protocol. අටවෙනි එකත් ඒ වගේ. අටවෙනි එකේ අහලා තියෙන්නේ පරිගණක ජාලයක DNS කි කාර්යය කුමක්ද? Domain Name System DNS කියලා කියන්නේ. DNS ගේ කාර්යය තමයි IP ලිපින වසම් නාමයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කරලා දෙන්නේ. facebook.com කියලා කිව්වම එයාට අයිති IP address එක දෙන්නේ DNS එකෙන්. right අපි browser එකේ type කරාම browser එක ටක් ගාලා ඒක DNS එකට යවලා DNS එකෙන් IP එකක් ඉල්ලගෙන තමයි internet වල මොන computer එකත් එක්කද සම්බන්ධ වෙන්න ඕනේ කියලා හොයාගන්න. right ඒතර DNS වල කාර්යය තමයි වසම් නාම IP ලිපින බවට පරිවර්තනය කිරීම. right IP ලිපින පවරා දීම මේක ගතිකව නම් සිද්ධ වෙන්නේ මේක කරන්නේ DHCP Dynamic Host Configuration Protocol. වෛරස් වලින් ආරක්ෂා කරන එක firewall එක. පරිගණක ජාල කීපයක් එකිනෙකට සම්බන්ධ කිරීම router එකක් පුළුවන් නැත්නම් L3 switch එකකටත් කරන්න පුළුවන් මේ වැඩේ. පරිශීලකයන්ට නාමාවලි සේවා සැපීම directory service එක දෙන්නේ application server එකකින් directory server එකකින් ඒක ඔයගලගේ syllabus එකේ නැහැ. right? එතකොට DNS කියන එක බොහොම පැහැදිලි. වසම් නාම IP ලිපින බවට පරිවර්තනය කරනවා කියන එක. right? හරි ඊළඟට දාසය 17 බලන්න මොකද උත්තරේ කියලා 16 17 තරින්දු මේගොල්ලෝ අහන්නේ කවර ප්‍රකාශය නිවැරදි වේද කියන එක නේද? ඔව්. ඔව්. අපිට තරින්දු කියන උත්තරේටම යන්න අපහසුයි. මොකද තරින්දු ඕක අපි කියලා තියෙනවානේ ලිපින පැත්තට අරගත්තයින් පස්සේ මේක ලිපිනයක්ද කියන එක ගැන ගැටලුවක් එනවා. ඔය කතා කරලා තියෙන්නේ සබ්නෙට් මාස්ක් එකක් ගැන නේද? තරින්දුගේ උත්තරේ නුවන්ගේ උත්තරේ හරි.
17 බලන්න ළමයි. නුවන් 18 නෙවෙයි 17 17 ද්වයාංකය බිට්ස් කියන එකට සිංහල වචනයක් තමයි තරුදු ද්වාංකය කියලා කියලා තියෙන්නේ. ද්වයාංක. right? ඒ කියන්නේ බිට් එකක් කියන එකට තමයි ද්වයාංකයක් කියලා කියන්නේ. right? දැන් නම් ওই වචන පාවිච්චි වෙන්නේ නැහැ. හරි. අපි කතා කරලා බලමු 16 වෙනි එක. IP ලිපින සහ අනුජාල ආවරණ පිළිබඳව පහක් දක්වන කවර ප්‍රකාශය නිවැරදි වේද? 192යි 248යි 32යි 3 යනු B පන්තිය IP ලිපිනයකි. මේක කිසිසේත්ම B පන්තිය වෙන්න බෑ. හේතුව තමයි B පන්තියේ තියෙන IP ලිපින පරාසය එන්න ඕනේ මොන විදියටද? 128යි 191යි අතර. right? ඒ නිසා පැහැදිලිවම මේක B වෙන්න බෑ. 192 වුණොත් V මේ සම්භාවිතාව තියෙන්නේ C පන්තිය. හැබැයි අපිට දැන් මෙයා දීලා කිව්වොත් C පන්තිය IP ලිපිනයක් කියන එක එතනත් බොහොම පරිස්සම් වෙන්න. මොකද අපි දන්නවා ක්ලාස්ලස් පන්තියක් රහිත IP ලිපින තියෙන්නත් පුළුවන්. ඒතර ඒකයි මම කිව්වේ හරියටම ක්ලාස් එකක් තියනවද කියලා දන්නවා නම් ඔයාට හොයාගන්න වෙනවා එකක් පළවෙනි ඔක්ටෙට් එකේ තියෙන වැලියු එක සහ net id එකේ bits කීයද host id එකේ bits කීයද කියලා. දැන් මේකේ net id එකේ host id එකේ bits කීයද කියන එකට සාක්ෂියක් දීලා නැහැ. අපිට හොයාගන්න බෑ ඒක කීයටවත්. මොකද කරුණු ප්‍රමාණවත් මදි. එතකොට එහෙම අවස්ථාවකදී දැන් මෙයා මෙතන C පන්තිය කියලා කියලා තිබුණා නම් ඕගොල්ලෝ මේක නිවැරදි උත්තරය කියලා තෝරන්නේ අනිත් හතර දෙනා පැහැදිලිවම වැරදි කියලා දැනගත්තොත් විතරයි. මොකද නැත්තම් අපිට මේ විදිහට කියලා තිබ්බත් මෙතනත් ඩවුට් එකක් තියෙනවා. ඩවුට් එක තමයි මෙයාගේ net id එකේ bits ගාන වෙනස් වෙන්න පුළුවන්. host id bits ගාන වෙනස් වෙන්න පුළුවන්. right? කෙසේ හෝ වේවා දැන් මේ අවස්ථාවට මේක කීයටවත් උත්තරයක් නෙවෙයි. ඒක නිසා පළවෙනි එක වැරදි. දෙවෙනි එක කියලා තියෙනවා 255 248 අනුජාල ආවරණයක් සහිත ජාලයකට සත්කාරකයන් 6 දෙනෙකුට පහසුකම් සැලකිය හැකියි. දැන් මුලින්ම බලන්න මේ 248 කියන එක හරි අංකයක්ද කියන එක. right? එතකොට 128 එන්න පුළුවන් 128යි 64යි 192 එන්න පුළුවන් 128යි 64යි 32යි 224 එන්න පුළුවන් 32කට 16ක් එකතු වුණාම 240 එන්න පුළුවන්. right? හරිද? හරි. ඔව්. එතනට 8ක් එකතු වුණාම 248 හැදෙන්න පුළුවන්. right? ඒ කියන්නේ එකේ ඒවා පහක් වැටලා තියෙන්න පුළුවන්. එතකොට මේ 255 248 කියන IP මේ අනුජාල ආවරණේ
අන්තිම ඔක්ටෙට් එකේ තියෙන පැටර්න් එක තමයි එකේ ඒවා 5කුයි 0.3කුයි. ඊට කලින් ඒවා ඔක්කොම එක ඒවා. ඒක 255 වෙවිලා තියෙන්නේ. ඒතර ඒ කියන්නේ මෙතන හොස් බිට්ස් තියෙන්නේ 3යි. එහෙනම් සත්කාරක නැත්නම් හොස්ට් හදා ගන්න පුළුවන් ඉන්නේ 2 6 අඩු කිරීම 2ක්. ඒ කියන්නේ 8 අඩු කිරීම 2 6යි. ඒ කියන්නේ මෙන්න මෙයා තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. IP ලිපිනයක් ද්වයාංක ඒ කියන්නේ බිට්ස් 16කින් සමන්විතයි. වැරදි බිට්ස් 32ක්. IPv4 ඇඩ්‍රස් එකක් IPv6 ඇඩ්‍රස් එකක් නම් බිට්ස් 128ක් තියෙනවා. ඒතර පැහැදිලිවම 16ක් කාටවත් එන්නේ නැහැ. ඒක නිසා 3 වැරදි. 10 32 1.5 යන C පන්තිය IP ලිපිනයක. ආයසරයක් පැහැදිලිවම C පන්තිය වෙන්න බෑ. මොකද 10 කියලා කියන්නේ 0.127යි අතර රේන්ජ් එක. ඒ කියන්නේ අවශ්‍ය නම් A එකක් බවට ක්වොලිෆයි වෙන්න පුළුවන්. නමුත් ආයසරයක් host ID bit ගන්න හෝ net ID bit ගන්න හොයලා බලන්න ඕනේ. 255 බිඳුව යන C පන්තියේ IP ලිපිනයක නෙවෙයි. C පන්තියේ අනුජාල වසනය කියලා කිව්වනම් හරියටම හරි මේක. C පන්තියේ සබ්නෙට් මාස්ක් එක. මොකද C එකට එන්නේ network කොටස් 3යි host කොටස් 1යි. එතකොට C පන්තියේ හැම IP address එකකටම subnet mask එක වෙන්නේ 255.255.255.0. right නමුත් මේක IP ලිපිනයක කියලා තියෙන තැනින් තමයි මෙයා වර්ධින්නේ. පැහැදිලිද? තරිඳු පැහැදිලිද හේතුව? ඔව් සර් පැහැදිලි. right 17 වෙනි එක OSI යොමු ආදර්ශයේ ජාල ස්තරය network layer එකේදී කලින් කිව්වා වගේම තමයි අපි කලින් ප්‍රශ්න ඉගෙන ගත්තා ගැලීම් පාලනය කරන්නේ transport layer එක කියලා නේද? මෙතනදී දත්ත පැකට්ටු මාර්ගගත කිරීම තමයි network layer එකෙන් කරන්නේ. right ඊළඟට මේ දත්ත ගැලීම් පාලනය ඒ කියලා කියන්නේ flow control කියන එක. right transport වල flow control කියන එකයි error control කියන එකයි දෙකම සිද්ධ කරනවා. right the transport වල අපි නිතරම අහන එකක් ඔය flow and error control right පාලනය කිරීම. right ඊළඟට error detection වගේ දේවල් ඔතනදි සිද්ධ වෙන්නේ error reporting කියන එක session layer එකේදී වෙනවා. right error detection කියන එකක් අපිට detect කරනවා කියන එක data link එකේදී detect කරනවා කියන එකත් හැබැයි data link එකේදී කරන්න පුළුවන් දෙයක්. දෝෂ අනාවරණය. 17ට මොකක්ද තියෙන උත්තරේ? හතර තියෙන්නේ නේද? ඔව් routing කියන එක පැහැදිලිවම network layer එකේ වැඩක්. yes හරි. දෝෂානාවරණය සිද්ධ වෙන්නේ ළමයි data link layer එකේ. network නෙවෙයි. මේක data link. right මෙහා සිද්ධ වෙන්නේ data link layer එකේ. error detection ඊට පස්සේ error correction කියන එකත් ගොඩක් ඒ කියන්නේ detect කරගන්නේම බොහෝ දුරට correct කරනවා data link layer එකේ. right අන්තර්පයාවලි සංනිවේදනය කියන එක OSI වලදී අපි ලොකුවට කතා බහ කරන්නේ නැහැ inter process communication කියන එක. right එතකොට මේකට නිවැරදි උත්තරය වෙන්නේ 4 දත්ත පැකට්ටු මාර්ගගත කිරීම සිදු කරයි කියන එක network වලදී. right හරි
ඊළඟට කවුද බලන්න. දෙදස් 13 right මේක මම ක්ලියර් කරනවා. ඔව් 41 42 43 ඉස්සර තිබුණා දැන් මේක නැහැ නමුත් ඒක ගැන පොඩ්ඩක් දැනගෙන හිටියත් කමක් නැහැ මම ඒක කියන්නම් 41 42 ආන විනාඩි 4න් කරන්න පුළුවන්ද කියලා හතලිස් එකයි 42යි කුසල් ඔව් 41 42 හරිද ඔව් 41ට උත්තරේ හරි
නුවන් නෑ ඒක නෙමෙයි උත්තරේ. proxy server එක note එකේ අන්තිමටම තියෙන server එක කියවලා බලන්න. කුසල් කීවෙනි එකටද 41ද? නෑ කුසල්. වෛරස් වලින් අපි බේර ගන්න අපිට පුළුවන් ෆයර්වෝල් එකයි ඇන්ටිවයිරස් software එකයි පාවිච්චි කරන්න. proxy එකේ කාර්යය ඒක නෙවෙයි. හතලිස් එක ඉවරයි 42ට උත්තරේ එවන්න. ආනුවන් නෑ proxy එක act කරන්නේ නෑ නුවන් firewall එක විදිහට. fire ඒ කියන්නේ මෙහෙමයි. අපේ ඒ කියන්නේ practically අපි හිතුවොත් proxy එකයි firewall ඔය ඔක්කොම අපිට එක device එකක් කරහා ගන්න පුළුවන්. නමුත් proxy server එක කියලා කියන server එක පැත්තෙන් ගත්තොත් security කියන්නේ එයාගේ aspect එකක් නෙවෙයි. එයාගේ කාර්යයක් නෙවෙයි. කාරිදු ඔය අයවල තියෙන උත්තරේ නෙවෙයිද? අවුනුවන්. ඒක තමයි උත්තරේ. proxy server එක සම්බන්ධයෙන් අපි ප්‍රධාන දේවල් කීපයක් කතා කරා. එයින් එක්කෙනෙක් තමයි බලන්න 42ට උත්තරේ කොහොමද කියලා. දැන් 42 වෙනි ප්‍රශ්නේ කරනකොට ඔයගලන්ට කියලා තියෙන්නේ වෙබ් සේවා දායකයෙක් හා තැපැල් සේවා දායකයෙක් සර්වර්ස් දෙකක් කනෙක්ට් කරන්න කියලා තියෙන්නේ එකම නෙට්වර්ක් එකට. ඒතකොට එකම නෙට්වර්ක් එකකට සර්වර්ස් දෙකක් කනෙක්ට් කරනකොට සර්වර්ස් කියලා කියන්නේ ආයෙත් සැරයක් ඩිවයිසස්ම තමයි.
ඒතර එකම network එකේ devices දෙකක IP address වල තියෙන්න ඕන විශේෂත්වය මොකද්ද? ඔන්න ඕක ගැන තමයි කල්පනා කරන්න තියෙන්නේ. ඒක කල්පනා කරා නම් උත්තරේ නිකම්ම එනවා. ඔතන calculation එකක් කරන්න දෙයක් නැහැ. අන්න හරිනවා. හරියටම හරි. ඒක තමයි ෆැක්ට් එක. ඕකේ. ඔව්. කාරින්දු නුවන් දෙන්නම උත්තර හරි. දෙන්නගේම උත්තර හරි. හොඳයි. කුසල් මොකද හිතන්නේ 42 ගැන? සංදීප්තා right. අපි කතා කරමු 41 ප්‍රශ්නේ තියෙන්නේ අන්තර්ජාල sannivedanayේදී නියෝජන සේවාදායකයක ප්‍රධාන කාර්යය වන්නේ කුමක්ද? අන්තර්ජාල sannivedanayේදී කුසල් නෑ. එක නෙවෙයි උත්තරේ කුසල් 42ට. බලමු මම කියනවා. right 42 පළවෙනි උත්තරේ කියනවා IP ලිපින පවරාගෙන මුදා හැරීම. නෑ. ඒක proxy එකට දාලා දෙයක් නෙවෙයි. ඒක ගොඩක් වෙලාවට DHCP එක තමයි මේ වැඩේ කරන්නේ. right ඔසම්නාම IP ලිපින බවට පරිවර්තනය කිරීම කලින් අවුරුදු වල අපි කතා කරා DNS එකේ එකක් වෛරස් වලින් ආරක්ෂා කිරීම firewall antivirus ඒ කටියට දාලා දෙයක් පරිශීලකයන්ට මුද්‍රණ සේවා සැපීම ඒක හරියට printer server එකක් වගේ පරිගණක කීපයක් අතර අන්තර්ජාල සබඳතා හවුලේ භාවිතා කිරීම. නේද අපි network diagram අඳිනකොට මතකනේ proxy එකක් ඇඳලා proxy එකට තමයි router එක connect කරලා internet connect කරන්නේ. proxy එක මේ පැත්තෙන් switch එකකට connect වෙන්න පුළුවන්. ඊට පස්සේ මේකට PC1, PC2, PC3 ඔය විදිහට connect කරගන්න පුළුවන්. right එතකොට මේ එක network connection එක මේ ටික අතර බෙදලා දෙන්න මේ proxy කියන එක උදව් වෙනවා right දැන් අපි ගෙදර පාවිච්චි කරන අපේ routers වල ඇතුලේ මේ proxy service එක තියෙනවා proxy service එකෙන් තමයි අපිට එක internet connection එකක් අපි කීප දෙනෙක්ම router එකත් එක්ක connect වෙලා connections හදා ගන්න උදව් කරන්නේ හරි එතකොට 41ට 42 ආයතනයකට 255 බිඳුව ලෙස උපජාල ආවරණයක් සහිත C පන්ති IP ලිපින පරාසයක් වෙන් කර දී තිබේ. පැහැදිලිවම කියලා තියෙනවා C පන්ති එකක් කියලා. අපිට නැවත හිතන්න දෙයක් නැහැ. මෙම ආයතනයේ වෙබ් සේවාදායකයෙක් හා විද්‍යුත් තැපැල් සේවාදායකයෙක් ස්ථාපිත කරගත යුතුව ඇතනම් මෙම සේවාදායක දෙක සඳහා වෙන් කළ හැකි IP ලිපින. ඉතින් එකම network එකකට නම් හයි කරන්නේ එකම network එකේ තියෙන devices වල net ID කොටස සමාන වෙන්න ඕනේ. ඒතකොට දැන් මෙයාගේ IP address මේ subnet mask එකෙන් අපිට හොයාගන්න පුළුවන් net ID එක පැතිරලා තියෙනවා පළවෙනි octet 3 හරහා කියලා. ඒ කියන්නේ පළවෙනි octet 3 net ID වලට අයිති. ඒ කියන්නේ මේ දීලා තියෙන IP address වල පළවෙනි ඉලක්කම් 3 පළවෙනි octet 3 නිරූපණය කරන ඉලක්කම් 3 වෙනස් වෙන්න බෑ. එහෙම වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ දෙවෙනි උත්තරේ විතරයි.
මෙතනදී 87 මෙතනදී 32 පාවිච්චි වෙලා තියෙනවා. ඒක නිසා මේක වැරදි. right? මෙයා මෙතනදී 32යි 33යි පාවිච්චි වෙලා තියෙනවා. ආයි වැරදි. 40 41 පාවිච්චි වෙලා තියෙනවා. ආයි වැරදි. 87 60 පාවිච්චි වෙලා තියෙනවා. ආයි වැරදි. right? එතකොට හරි උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. හරි. 43 අරගත්තොත් 43 කියලා කියන්නේ ISDN. ISDN කියන එකේ තේරුම තමයි Integrated Service Digital Network. right? ඒක මම ඔයගලන්ට කරන්න කිව්වේ නැහැ. නමුත් මේක දැනගෙන හිටියට කමක් නැහැ. right? හරි. ඊළඟට ඔව් 44යි 46යි බලන්න කොහොමද කියලා. දැන් ඔය 44ට එහෙම උත්තර ලියනකොට ඔයගලන්ට දැන් ඔය අවුරුදු 3 බැලුවොත් දැන් 2011 අහලා තිබුණේ ෆ්ලෝ කන්ට්‍රෝල් ගැන. right? කොහොමද ෆ්ලෝ එක පාලනය කරගන්නේ? ඒක ට්‍රාන්ස්පෝර්ට්. ගිය අවුරුද්දේ අහලා තිබුණේ මොකක්ද අහලා තිබුණේ? network layer එක ගැන. right? දැන් 44 මේ සැරේ අහලා තියෙන්නේ තවත් layer එකක තියෙන function එකක් ගැන.
ඔව් ළමයි නෝට් එකේ හොයන්න බලන්න ඔයාලට උත්තර කුසල් නෑ error detect කරගන්න එක transport layer එකේ කරන එකක් නෙවෙයි error control කරන එක transport layer එකේ කරනවා error detect කරනවා කියන එක transport නෙවෙයි වෙන්නේ තරිඳු ඔව් ඒක හරි 46ට උත්තරේ හරි තරිඳු මම කිව්වා නේද ඒක හරි කියලා right අපි කුසල් නෑ එක නෙමෙයි පුතේ එන්නේ දැන් මම කලින් සැරේත් ඔක් කතා කරා ඔයගොල්ලෝ මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් ටියුට් එකේ එක තැනක ලියාගත්තත් කමක් නෑ හරි ළමයි අපි අර OSI ආකෘතිය ඇඳපු තැනක් තිබුණානේ ටිකක් ලොකු ඩයග්‍රෑම් එකක් අපි යන්න මතකද අන්න එතන ලේයර්ස් ටිකට අදාළව මෙන්න මේ ටික චුට්ටක් ලියා ගන්න ළමයි මේක ඔයගලන්ට වැදගත් වෙයි right session layer එකේදී මම ඒක මෙතනත් ලියන්නම් ඔයගලන්ට මේ වැඩේ තවදුරටත් clear right session layer එක සැසි ස්තරය කියලා අපි කියනවා සිංහලෙන් මේකේ එන්නේ error reporting දෝෂ වාර්තාකරණය right session layer එකේදී right ඊළඟට transport layer එකේ ප්‍රවාහන ස්තරයේ තියෙනවා error control flow control දෝෂ ගැලීම් පාලනය right ඒක transport layer එක
ඊළඟට network layer එකේ සිද්ධ වෙනවා ගිය අවුරුද්දේ අහලා තිබ්බ ප්‍රශ්නේ. අර හොඳම මාර්ගය තීරණය කිරීම best route එක තීරණය කිරීම. මේකට අපි කියනවා ජාල ස්තරය කියලා. best route determination. හොඳම මාර්ගය තීරණය. ඊට පස්සේ data link දත්ත සම්බන්ධක ස්තරය. right මෙතනදි මේ දත්ත සම්බන්ධක කියන එක තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ. errors detect කර ගන්නවා. දෝෂ අනාවරණය. right එතකොට 44ට ඔයගලන්ට ගන්න වෙන්නේ 2 උත්තරේ. right ඔය කරුණු ටික ලියා ගන්නකො වැදගත් වෙයි ඔයගලන්ට. ඔක නෝට් එකෙත් ඔයගලන්ගේ තියෙනවා ලේයර්ස් ගැන විස්තර කරගෙන යනකොට නමුත් ඔක සමරි එකක් විදිහට ලියා ගන්න වැදගත් වෙයි. session layer එකේ දෝෂ වාර්තාකරණය, transport layer එකේ දෝෂ හා ගැලීම් පාලනය, network layer එකේ හොඳම මාර්ගය තීරණය කිරීම, data link එකේ දෝෂ අනාවරණය. ඉවරද ළමයි ලියලා? ළමයි මකන්නද මේක? තාම ලියන කෙනෙක් ඉන්නවද? right මකනවා එහෙනම්. හරි 46 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සරල දෙයක්. IP ලිපිනය 72.110.0 සබ්ජෙක්ට් පාස් එක දීලා තියෙනවා 255.255.0 කියලා. සහ 192.248.10.0 ආයෙත් සබ්ජෙක්ට් පාස් එක දීලා තියෙනවා 255.255.255.0 කියලා. ඇත්තටම ඔය ගානට උත්තරේ ගන්න සබ්ජෙක්ට් පාස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද IP ලිපින දෙක කම්ප්ලීට්ලිම වෙනස් IP ලිපින දෙකක්. right IP ලිපින දෙක එක ළඟ යනවා වගේ තත්වයක් වුණොත්
අපිට network address එක හරි හැටි අඳුන ගන්න බැරි නම් මේ උපජාලාවරණ තියෙන එක නැත්නම් subnet mask තියෙන එක අපිට වැදගත් වෙනවා. මෙතෙන්දී අහන්නේ මේ එකිනෙකට වෙනස් network දෙකක් තියෙන. මේ දෙක කොහොමද connect කරගන්නේ කියලා. right. ඒතර එකිනෙකට වෙනස් networks දෙකක් connect කරන්න පුළුවන් හැකියාවක් තියෙන router එකට. right. router එකට පුළුවන් ඒ දෙනවා settle කරන්න. hub එකකට බෑ. multiplexer කියන එක අපි ඉගෙන ගන්න නැහැ. switch එකකට බෑ, repeater එකකට බෑ. right. පැහැදිලිවම router එක තමයි උත්තරේ. right. හරි. ඔය 2013 බලමු 2014 කොහොමද කියලා. දෙදස් දාහතරේ ඔව් හත්වෙනි එකට උත්තරේ මොකද්ද ළමයි? කියන්න බෑ හත්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ටක් ගාලා. කාටද ඇනලොග් ඩිජිටල් කරන්න පුළුවන්කම තියෙන්නේ? නෑ හරිද? අපි අර මේ දැන් devices network devices ටික ලියනකොට අපි පොඩි short note එකක් වගුවක් ගහගත්තානේ. බලන්නේ වගුවේ ඉන්නවා පැහැදිලිවම මේක කරන්න ඕන කෙනා. කරන්න පුළුවන් කෙනා. ඔයගලන්ගේ වගුවේ ලියපු පළවෙනි device එක. මොකක්ද වගුවේ ලියලා තියෙන පළවෙනි device එක? ඔවුනවන්. ඒක තමයි උත්තරේ. right. ඇනලොග් ඩිජිටල් කරන්න හැකියාව තියෙන්නේ ඩිජිටල් ඇනලොග් කිරීමේ හැකියාව තියෙන. ඒ කියන්නේ ඔය දත්ත පරිවර්තනය කිරීම කරන්න පුළුවන් වෙන්නේ මොඩම් එකට. ඔව් හරිද? මොඩම් එකට තමයි උත්තරේ. right. දෙවෙනි උත්තරේ. හරි. හත්වෙනි ප්‍රශ්නෙට පස්සේ 23. ඔව් බාන 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියන්නේ?
ඔක නිකන් සාමාන්‍ය දැනුමෙන් උත්තර දෙන්නත් පුළුවන් ළමයි. ඔව් ළමයි මොකක්ද උත්තරේ? ස්ථානීය පෙදෙස් ජාලයකට සම්බන්ධිත පරිගණක එම ජාලයටම සම්බන්ධ කර ඇති පුරුදු දොරටුව default gateway devices විදිහට අපි කතා බහ කරේ. අපි gateway devices විදිහට කතා බහ කරන්න පුළුවන් කියලා ගත්තේ router එකක් proxy server එකක්. right? මොකද gateway device එකක් කියලා කියන්නේ ඊළඟට firewall එකක්. right? එතකොට සාමාන්‍යයෙන් gateway කියන වචනේ අර්ථවත් වෙන්නේ network එකෙන් එළියට යන්න තියෙන තැන. right? එතකොට ඒක default gateway කියන එක පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙවෙනි හේතුව නිසා ගමනාන්තයට විශේෂිත වූ මාර්ගයක් නොදන්නා විට IP පැකට් එක ඉදිරියට යැවීමට. right? මොකද firewall වල function එක මේ security සැලසීම නිසා destination එක හරියට දන්නේ නැති වෙලාවක එතනින් එළියට යන්න ඉඩ දීම නෙවෙයි. නමුත් firewall එකත් එළියට network එකෙන් එළියට එන්න තියෙන මාර්ගයක්. proxy එකත් එහෙමයි. නමුත් ඒගොල්ලන්ගේ functions වෙනස්. default gateway කියලා කියන්නේ අපේ ගෙදර අපි පාවිච්චි කරනකොට අපේ router එක තමයි අපේ default gateway එක වෙන්නේ. right? එතකොට දෙක තමයි ඔකට තියෙන උත්තරේ. 23ට පස්සේ 25 out of syllabus 26 27 28 දැන් 26 උත්තරේ දෙන්න ඔයගලන්ට නෝට් එකේ තියෙන TCP IP layer එක එකයි OSI layer එකයි match කරගන්න වෙනවා.
හරි නුවන් 27යි 28යි හරි 26ට උත්තරේ හොයන්න බලන්න තරිඳු ඔව් 28ට උත්තරේ හරි right තමයි 26 වෙනි ප්‍රශ්නේ OSI සප්තස්තර සමුද්දේශ ආකෘතිය තුල IP නියමාවලිය අනුරූපණය වන්නේ දැන් ඕක ළමයි ඔයගලන්ගේ නෝට් එකේ පෙරලා බලන්නකො මෙන්න මෙතනට right මම මේ OSI layer එක ගැන කතා කරනකොට ඔයගලන්ට පස්සේ මෙතන මම කියන්නේ නැති මැච් කරගන්න application layer එකට සම්බන්ධ වෙනවා OSI layer එකේ application presentation session කියන තුන් දෙනාම right transport layer එකට transport layer එක internet layer එක set වෙන්නේ network layer එකට right ඊළඟට data link layer එකයි physical layer එකයි තමයි මේ network interface කියන එකට connect වෙන්නේ. එතකොට දැන් මේ internet කියන layer එකේ තමයි ඔයගලන්ට IP කියන protocol එක හම්බෙන්නේ.
මේ ඉන්ටර්නෙට් කියන එක්කෙනා මැච් වෙන්නේ OSI layer එකේ කොතනද? network layer එකට. ඒතකොට ඒ නිසා තමයි ඔයගලන්ට මෙතනට උත්තරේ 4 කියන විදිහට ගලප ගන්න වෙන්නේ. right 27 වෙනි එකේ අහලා තියෙනවා. ඔව්. නෑ තරඟ 27ට උත්තරේ 4 නෙවෙයි. ඒකේ අහලා තියෙන්නේ IP ජාලයක් තුළ DHCP සේවාදායකයේ කාර්යය. දැන් මේ cross configuration protocol. බොහොම පැහැදිලිවම IP ලිපින ගතිකව පැවරීම. අපේ අර වගුව බලන්න. servers ටික ගැන අපි වෙනම ලියුවානේ. devices, servers ඊළඟට clouds ටික ගැන අපි වෙනම ලියාගත්තානේ. එතන බලන්න servers වල DHCP server එක. අපි servers කියලා කතා කරන පළවෙනි server එකනේ DHCP server එක කියලා කියන්නේ. එයාගේ අවශ්‍යතාවය නැත්නම් එයාගේ සර්විස් එක තමයි IP ලිපින ගතිකව පැවරීම. ඒ කියන්නේ පැහැදිලිවම 24 3 උත්තරේ. right ඊළඟට 28 වෙනි එකේ අහලා තියෙනවා පහත් සඳහන් දේ අතුරෙන් වළංගු උපජාල ආවරණයක් වන්නේ කවරක්ද? දැන් වළංගු උපජාල ආවරණයක් කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා සබ්නෙට් මාස්ක් එකේ ඒ සබ්නෙට් මාස්ක් එක හැදෙන්නේ net ID එකට සම්පූර්ණයෙන් එකේව වැටලා host ID එකට සම්පූර්ණයෙන් බිඳුව වෙනවා. ඒත් මෙතනදී ඔයගොල්ලන්ට බලන්න තියෙන්නේ ඒ nature එක තියෙන්නේ කාගාවද කියන එක. ඔකට උත්තරේ වෙන්නේ පළවෙනි එක 255 255 255 192 කියන කෙනා. මොකද 192 හැදෙන්නේ 128යි 64යි එකතු වෙලා. දෙවෙනි උත්තරේ බැලුවොත් 255යි බිඳුවක් ඇවිල්ලා තියෙනවා මැදට. කවදාවත් සබ්නෙට් මාස්ක් එකක මැද බිඳුව අරමේ වෙන්න බෑ. ඒක එක්ක 255 කියන සෙට් එකෙන් කන්ටිනියු වෙලා අගට වෙනස් වගේක් එන්න පුළුවන්. right කොහොම හරි IP address එකක එකේ ඒවා පේලියක් දාගෙන ගිහිල්ලා ඊට පස්සේ ටික බිඳු. ඒ කියන්නේ subnet mask එකේ බිඳුව වැටෙනවා නම් වැටෙන්න ඕනේ අගට. මුල මැදක තියෙන්න බෑ බිඳුව. ඊළඟට තුන්වෙනි එකේ තියෙනවා 256. ඒක නිසා ඒක වැරදි ආයි කෙලවරේ 64 විතරක් එන්නත් බෑ. හතරවෙනි එකේ තියෙනවා 255 ආයි 256 පස්වෙනි එකේ තියෙන්නේ බිංදු 3කුයි 255කුයි ඒක වැරදි විදිහට අරගෙන තියෙනවා ඒ නිසා හරි උත්තරේ විදිහට 28 එක තමයි අපිට තෝරගන්න තියෙන්නේ 29 කියන එක ඔයගලන්ට කරන්න නම් මොනවාද ping command එක ගැන අයිඩියා එකක් තියෙනවනේ ඒක නිසා ඔතන ඒක අතරියට ගැටලුවක් නැහැ ඔව් 2015 ටික බලමු දෙදස් පහළවේ 12 වෙනි ප්‍රශ්න තප්පරයක් කියන ළමයි 12 කියන එක out of syllabus PCM pulse code modulation නැහැ ඔයගලන්ට ඔව් 13 මොකද 13ට උත්තරේ හරිද බලන්න
හරි තරිද මේක නෙවෙයිද උත්තරේ right එක තමයි උත්තරේ බොහොම හොඳයි right කොහොමද අපි මේක හොයාගන්නේ ඕක හොයාගන්න නම් ඔයගොල්ලෝ මුලින් හොයාගන්න ඕනේ මේ IP address එක තියෙන network එකේ range එක මොකක්ද කියලා. ඒ range එක හොයන්න ඕගලන්ට මෙතන අවශ්‍ය සාධක දෙකම දීලා තියෙනවා. එකක් IP address එකක් දීලා තියෙනවා අනිත් එක subnet mask එක දීලා තියෙනවා. ඒතර subnet mask එකෙන් කියනවා 255 255 255 128. ඒ කියන්නේ පළවෙනි 8 දෙනා දෙවෙනි 8 දෙනා තුන්වෙනි 8 දෙනා සහ හතරවෙනි එකේ එක්කෙනෙක් net id එකට අයිති ඉතිරි 7 දෙනා තමයි host id එකට අයිති right ඒ කියන්නේ net id එක තියෙනවා bits 25ක් host id එක තියෙන්නේ bit 6යි 6 නෙවෙයි 7යි right ඒතර ගන්න දීලා තියෙන IP එක 192 248 1691 එතකොට මේ IP address එක තියෙන එක්කෙනාගේ range එකයි අපි හොයාගන්න ඕනේ network එකේ. එතකොට 192 වෙනස් වෙන්නේ නැහැ. 248 වෙනස් වෙන්නේ නැහැ IP net ID පැත්ත නිසා. 16 වෙනස් වෙන්නේත් නැහැ. 91 දිග ඇරලා බැලුවම ඕගලන්ට එනවා 0.64ට 1යි. 32 දැම්මොත් 96ක් වෙනවා. ඒක නිසා 32ට එකක් වැටෙන්නේ නැහැ. 64ට කීයක් එකතු වුණාමද 32 වෙන්නේ 64යි 74යි 84යි තව 27ක් ඕනේ. ඔව් 27 හැදෙනවා 16යි 0.111 මේක තමයි 91 representation එක. ඒතර මේකෙන් margin එක ඇඳෙන්නේ කොතනින්ද? මෙන්න මෙතනින්. right එතකොට මෙයාගේ network address එක වෙන්නේ මෙතන 0.7ක් broadcast එක වෙන්නේ මෙතන 1.7ක් right එතකොට 0.7 වැටුනම network address එක එනවා 192යි 248යි 16යි 0 broadcast එක එනවා 192යි 248යි 16යි 127. එතකොට range එක තියෙන්නේ මේ දෙන්න අතරමැද්දේ. ඒ කියන්නේ 1 සිට 126 දක්වා. ඒක නිසා පවතින බැරි IP එක වෙන්නේ මෙන්න මෙයා. මොකද අනිත් 4 දෙනාම මේ කියන range එකේ ඉන්නවා. තේරුණාද ළමයි? ළමයි තේරුණාද? ළමයි තේරුණාද? right හරි එහෙනම් මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. ඊළඟ දවසේ අපි අලුත් පාඩම පටන් ගන්නවා 7 වෙනි පාඩම. තාම මට ටියුට්ස් ටික print කරන්න හම්බුනේ නැහැ ළමයි. last week ටික print කරන්න කියලා බලනකොට ink ගැටලුවක් ආවා. ඒක තාම විසඳ ගන්න සෙට් උනේ නැහැ. දැන් හෙට හෝ අනිද්දා ink එක හම්බෙයි කියලා ආරංචියක් තියෙනවා. ඒකත් එක්ක print කරන්න try කරමු. right බැලුම් මම soft copy හරි එවන්නම්. ඒවල අපි වැඩේ පටන් ගමු. right හරි එහෙනම් මම අදට මෙතනින් session එක නතර කරනවා. right thank you very much හැමෝටම good night. ඊළඟ දවසේ හම්බෙමු අලුත් පාඩමෙන්. right 7 වෙනි පාඩම. හරි ළමයි thank you very much. හරි නුවන් thank you.